ඒවලට මම ත්‍රිකෝණමිතිය තවත් කොටසක් ගැන කතා කරන්න යන්නේ. ඒකෙන් කෝණ මැනීම ගැන. අපි බලමු කෝණ මැනීම කියතුනම ඔයාලට මතක් වෙයි මුලින්ම මේ කෝණයක් මනින්න ගන්න උපකරණ ගැන. එහෙම නැත්නම් අපි කියන එකට කෝණමානය කියලා. මේ කෝණමානය භාවිතා කරලා කොච්චර කෝණ මනින්න පුළුවන්ද කියලා අහුවොත් සමහරු කියයි 180යි අංශක වලින්. සමහරු කියයි 360යි. නෑ කෝණමානය භාවිතා කරලා අපිට අවශ්‍ය තරම් ඕන කෝණයක් මැන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය කෝණ මැනීමේදී මේ වෘත්ත පාද හතරක් ගැන කතා කරනවා. ඔයාලා කෝණමානය තියලා බිඳුවේ සිට 180 දක්වා මෙතෙන් යනවා. ඊට පස්සේ අනිත් පැත්තට තියලා 360ක්. තවත් තියලා තවත් 180ක්. ඒ කොයි තරම් විශාල කෝණයක් මැන්නත් මෙම වෘත්ත පාද හතරෙන් එකකට අනිවාර්යයෙන් මේ කෝණය වැටෙනවා. අපි කියනවා මෙයාට පළවෙනි වෘත්ත පාදය කියලා. පළවන වෘත්ත පාදය. මෙයාට කියනවා දෙවන වෘත්ත පාදය. දෙවන වෘත්ත පාදය. මෙයා තුන්වන වෘත්ත පාදය. මෙයා හතරවන වෘත්ත පාදය. කෝණ මැනීමේදී වෘත්ත පාද හතරක් ගැන කතා කරනවා. පළවෙනි වෘත්ත පාදයේ බිඳුවේ සිට 90 දක්වා. දෙවන වෘත්ත පාදයේ, තුන්වන වෘත්ත පාදයේ, හතරවන වෘත්ත පාදයේ කියලා. ඒ වගේම මේ කෝණ මැනීමේදී අපි සාමාන්‍යයෙන් ඔයාලා මනින්නේ අංශක 30, 45 ඔය විදිහට වාමාවර්ත අතට. නමුත් අපි වාමාවර්ත අතට මනින කෝණ ධන ලෙස ඒ වගේම දක්ෂිණාවර්ත අතට මනින කෝණ ඍණ ලෙසත් සැලකනවා. මේ රේඛාවට අපි කියමු භ්‍රමණ රේඛාව කියලා. එතකොට මේ භ්‍රමණ රේඛාව කරකවමින් අපිට පුළුවන් ඕන තරම් කෝණ මැනගන්න. වාමාවර්ත අතට මනින කෝණ ධන ලෙසත් දක්ෂිණාවර්ත අතට කෝණ ඍණ ලෙසත් අපි සැලකන බව අපිට තියාගන්න ඒ වගේම ඇඳලා තියාගන්න. එහෙනම් අපි අද බලමු මේ sin theta cos theta tan theta කියන ත්‍රිකෝණමිති කණ්ඩපාන්තවල අර්ථ දැක්වීම මොනවද කියලා. දවල්වල හිතේ මේ අර්ථ දැක්වීම අපි කලිනුත් කළා නේද කියලා. කලින් අපි අර්ථ දැක්වීම කළේ නැහැ. අපි ඍජු කෝණීය ත්‍රිකෝණයක් ඇඳලා පසුගිය පාඩමේදී මම හිතන්නේ sin theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණය, cos theta කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණය, tan theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියලා කිව්වා. නමුත් ඒවා අර්ථ දැක්වීම නෙමෙයි. අද තමයි මම ඔයාලට අර්ථ දැක්වීම කියලා දෙන්න යන්නේ. එහෙනම් මම මෙන්න මේ රූපේ ඇඳලා අර්ථ දැක්වීම කියන්නේ. මම theta කෝණයක් මනිනවා මේ භ්‍රමණ රේඛාවේ. දැන් මට sin theta ගේ අර්ථ දැක්වීම ඕනේ. ඔන්න අද බලලා ගන්න මොකද්ද මේ අර්ථ දැක්වීම කියන්නේ කියලා. මම මෙයාට y කියන්නම් මෙයාට x කියලා දාන්න. sin theta කියන්නේ OP y අක්ෂය මත. y අක්ෂය මත. ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. බෙදීම OP. sin theta ගේ අර්ථ දැක්වීම අපිට අවශ්‍ය වුණ කවදක්වත් සම්මුඛ පාදයේ බෙදීම කාරණේ කියන එක වැරදි. ඒක ගැලපෙන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් සඳහා පමණයි. සුළු කෝණයකට පමණයි. එහෙනම් අපිට ඕනෑම කෝණයකට ගැලපෙන්න ඕනේ අර්ථ දැක්වීම. අර්ථ දැක්වීමක් කියන එක අපි ලියන්නේ මෙහෙමයි. sin theta සමානයි OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ බෙදීම OP. දැන් ඔයාලා බලයි මොකක්ද මේ OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ? P වල ඉඳලා y අක්ෂයට නම්බකයක් ඇඳුවොත් මෙන්න මේ දිග තමයි OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ. මම ඒකට OM යට OP කියනවා. මම ඒකට යම් කිසි දුරකුත් දාගන්නවා. මම යට L කියන්නම්. මෙයාට R කියන්නම්. L යට R.
මොන sin θගේ අර්ථ දැක්වීම කියලා උත්තරේකුත් අපි ගමු. දැන් අපි බලමු cos θගේ අර්ථ දැක්වීම. cos θ. cos θ කියන්නේ මේකයි. OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය මම කෙටියෙන් ලිව්වා බෙදීම OP. මොකද මේ OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ කියලා අපි දැන් බලමු. OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ P වල ඉඳලා x අක්ෂයට ලම්බකයක් ඇඳුවා. මෙන්න මේ OF එක තමයි OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ. මම යාට D කියලා දැම්මා. එහෙනම් මම දානවා මම මෙතන වෙනවා. ON යට OP. මේ දිග තමයි OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. ON යට OP එහෙමත් නැත්නම් D බෙදීම R. එහෙනම් අපි බලමු දැන් tan θගේ අර්ථ දැක්වීම. tan θ. පැත්තක දීලා තියාගමු L යට R cos θ D යට R. එහෙනම් tan θගේ අර්ථ දැක්වීම දැන් බලමු. tan θ සමානයි OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය දෙදී OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කිව්වේ අපි L බෙදීම D. ඔන්න tan θගේ උත්තරය. එහෙනම් අපි දැන් ඔන්න අර්ථ දැක්වීම අවශ්‍ය වුණොත් අලුත් දෙයක් ඉගෙන ගත්තා sin θ cos θ tan θ තුන් දෙනාටම. ඊළඟට අපි බලමු තවත් මේ වගේම අක්ෂ දෙකක් ඇඳලා අපි අනුව ඍණ θ කෝණයක් මැනගමු. අනුව ඍණ θ. අනුව ඍණ θ කෝණයක් මැනගමු OP භ්‍රමණ රේඛාවේ. ඔන්න බලන්න මම අනුව ඍණ θ කෝණයක් මනින ආකාරය. x y අනුව ඍණ θ කෝණයක් මැනගමු. මෙයා අනුව ඍණ θ. එහෙනම් මෙයා θ. දැන් මට ඕනේ sin අනුව ඍණයට අරදාමු. sin අනුව ඍණ θට අර්ථ දැක්වීම. කවදාවත් මේ අර්ථ දැක්වීම කෝණය මොකක් වුණත් වෙනස් වෙන්නේ නැහැ. OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP. දැන් අපි OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියපුවාම ලම්බකයක් අඳිනවා. අකුරක් දැම්මත් කමන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දාගමු මෙන්න මේ දිග මොකක්ද කියලා. ඉස්සෙල්ලා රූපේ ඒවමයි දාන්නේ. තීටත් එක්ක ගෑවිලාම ගිය පාදයට දී දාන්නේ. එහෙනම් මේ රූපේ තීටත් එක්ක ගෑවිලාම ගිය පාදයට දී දාන්නේ. එහෙනම් මම දානවා D බෙදීම R. D බෙදීම R ඉස්සෙල්ලා තිබුණා cos θ කියලා. එහෙනම් ඔන්න ඔයාලට සූත්‍රයක් sin අනුව ඍණ θ සමානයි cos θ වේ. sin අනුව ඍණ θ සමානයි cos θ වේ. අපි බලමු එහෙනම් cos අනුව ඍණ θගේ අර්ථ දැක්වීම දැන්. cos අනුව ඍණ θ. cos අනුව ඍණ θ. අපි ලියනවා OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP. OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ P වල ඉඳලා x අක්ෂයට ලම්බකයක් අඳින්න. අන්නේ දිග තමයි OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ. මෙයා θ නම් මෙතනක් θ. අර θට සම්මුඛ රේඛාව සම්මුඛ පාදයේ ඉස්සෙල්ලා ඇති L කියලා. එහෙමනම් මම දානවා L යට R කියලා. නමුත් L යට R කියන්නේ sin θ. එහෙමනම් cos අනුව ඍණ θ සමානයි
sin theta කියලා ඔයාලට සූත්‍රයක් දෙවෙනිව ලැබුණා. දැන් අපි සූත්‍ර අපිට ගණන් හදන්න ඕන වෙන සූත්‍ර. කඩපාඩමින් දාන්නත් වෙනවා මේ ඔක්කොකින් දෙන්නේ නැහැ. ඔයාලා ඒවා ගණන් හදලම මතක තියාගන්න ඕන. ඊළඟට අපි බලමු tan අනුව ඍණ theta. හැබැයි ඉතින් අපි sin අනුව ඍණ thetaයි cos අනුව ඍණ thetaයි සොයාගත්තට පස්සේ tan අනුව ඍණ theta හොයන්න ලේසි. tan අනුව ඍණ theta කියන්නේ sin අනුව ඍණ theta බෙදීම cos අනුව ඍණ theta. sin අනුව ඍණ theta තාව cos theta කියලා. cos අනුව ඍණ theta ට sin theta. එහෙමනම් tan අනුව ඍණ theta සමානයි cot theta කියලා තවත් සූත්‍රයක් ඔයාලට ලැබුණා. ඒ රූප සටහනෙන් අපි ඔන්න සූත්‍ර තුනක් ගන්නවා. මොකක්ද පිළිමන කෝණය අනුව ඍණ theta කියන්නේ. එහෙනම් අපි තවත් කෝණයක් නමින්න යනවා. ඒ කෝණය තමයි 180 ඍණ theta. 180 ඍණ theta. අක්ෂ දෙක ඇඳලා xy දාන භ්‍රමණ රේඛාවෙන් 180 ඍණ theta කෝණයක් ගන්න. ඔන්න 180 ඍණ theta ගන්න. මෙයා 180 ඍණ theta භ්‍රමණ රේඛාවෙන් ගන්න. එහෙනම් මෙයා theta. මෙයාට දැන් අපි sin 180 ඍණ theta ගේ අර්ථ දැක්වීම ලියමු. sin 180 sorry 180 ඍණ theta ලියලා පස්සේ අපි අනුදාන theta කියමු. මට අනුදාන theta අමුතුුණා. මේක කරලා ඉන්න. sin 180 ඍණ theta. sin 180 ඍණ theta කිව්වත් මගේ අර්ථ දැක්වීම OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම උත්. අපි බලමු OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. මෙන්න y අක්ෂයට ලම්බකයක් එන්න. y අක්ෂයට ලම්බකයක් එන්න. මෙයා θ. එහෙනම් θට ඉස්සරහින් තියෙන පාදය ඉස්සෙල්ලා අපිට ආවා L කියලා. පළවෙනි රූපේ බලන්න. L. එහෙනම් මම ලියනවා L යට R කියලා. L යට R කියන්නේ sin θමයි. එහෙනම් sin 180 ඍණ θ සමානයි sin θ. ඔන්න දවස් සූත්‍රය. ඒ රූප සටහනින්ම අපි cos 180 ඍණ θට සූත්‍රයක් ලබා ගන්නවා. cos 180 ඍණ θ. අර්ථ දක්වීමේ කිසිම වෙනසක් නැහැ. කෝණය මොකක් වුණත් එහෙනම් මම ලියනවා OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP කියන්නේ. ඔන්න දැන් මම x අක්ෂයට ලම්බකයක් අඳිනවා P වලින්. මොන ලම්බ කියන්නේ? θත් එක්ක ගෑවිලාම යන පාදයේ ඉස්සෙල්ලා ගත්තා අපි D කියලා. හැබැයි වම් පැත්තට ඍණ D ගන්න. ඍණ D යට D යට R ට අපි cos θ කිව්වා. එහෙනම් ඍණ cos θ cos 180 ඍණ θ ගේ සූත්‍රය මත cos 180 ඍණ θ සමානයි ඍණ cos θ කියලා ලැබෙනවා. එහෙනම් මගේ tan 180 ඍණ θ දැන් ඒ දෙන්න ඇසුරෙන් ලියන්න පුළුවන්. sin 180 ඍණ θ බෙදීම cos 180 ඍණ θ. sin 180 ඍණ θට sin θ බෙදීම ඍණ cos θ සමානයි ඍණ tan θ. ඔන්න තවත් සූත්‍රයක්. tan 180 ඍණ θ සමානයි ඍණ tan θ කියලා. අපි ඉවනම් ඊළඟට අනුවදන θ කෝණය කියමු. තවත් අක්ෂ දෙකක්ම ඇඳලා භ්‍රමණ රේඛාවෙන් මනිනවා අනුවදන θ කෝණය. බලමු
අක්ෂ දෙක අදින්න x දාන්න y දාන්න මුල ලක්ෂය දාන්න 90 දාන තීටා 90ක් මැනලා තවත් තීටා එකක් ඉස්සරහට යන්න ඕනේ. ඒකට මෙතන 90 දාන තීටා මෙයා තීටා මෙයා PR මෙයා භ්‍රමණ රේඛාව. එහෙනම් මම ලියනවා 90 දාන තීටා. මෙතන තීටා මෙතන 90 දැම්මත් හරි. ඒකට 90 දාන තීටා මුළු කෝණයම. sin 90 දාන තීටා සමානයි OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදී OP දැන් අපි P වල ඉඳලා y අක්ෂයට ලම්බකයක් θත් එක ගෑවිලාම යන පාදයේ පළවෙනි රූපේ D කිව්වා. මේ θත් එක ගෑවිලාම යන D බෙදීම R. හැබැයි D බෙදීම R කියන්නේ cos θ. sin 90 ධන θ සමානයි cos θ කියලා. දැන් මේ මතක තියාගන්න ලේසි ක්‍රම තියෙනවා. ඒ නිසා මේ එන දේවල් ගැන බය වෙන්න එපා. කොහොමද මේ මතක තියාගන්නේ කියලා. ඒවට අපිට ක්‍රම තියෙනවා. දැන් අපි ගන්නේ සූත්‍ර ටික ඉන උත්තර ටික ගන්න එක විතරයි. ඊළඟට අපි බලමු cos 90 ධන θට අර්ථ දැක්වීම ලියන්න. cos 90 ධන θ cos 90 ධන θ OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය අඳින්න P වල ඉඳලා x අක්ෂයට ලම්බ කියලා. මෙයා θ නම් මෙතන θට සම්මුඛ පාදයේ තියෙන L කියලා හැබැයි නෙමෙයි. මොකද වම් පැත්තට මම ඉන්න දුරවල් ලියනවා. එහෙනම් මම ලියනවා ඍණ L යට R කියලා. L යට R sin θ නම් ඍණ sin θ. cos 90 ධන θ සමානයි ඍණ sin θ කියලා ප්‍රතිඵලය ලැබෙනවා. ඒ දෙන්න ඇසුරින් අපි tan 90 ධන θ ලියමු. sin 90 ධන θ බෙදීම cos 90 ධන θ. sin 90 ධන θට cos θ. cos 90 ධන θට ඍණ sin θ. උත්තරේ ඍණ cot θ කියලා ලැබුණා. එහෙනම් අපි දැන් 90 ධන θට ප්‍රතිඵල තුනම අරගත්තා. තවත් රූප සටහනකට යන්න. ඊළඟ රූප සටහනේ අපි අඳින්නේ 180 ධන θ කෝණය. අක්ෂ දෙක අඳින්න x දාන්න y දාන්න මුල ලක්ෂය දාන්න 180ක් මැනලා තවත් θ කෝණයක් ඉස්සරහට යනවා. මෙයා θ මෙයා 180 ධන θ කෝණයක් මැනලා තියෙනවා. දැන් අපි ලියනවා sin 180 ධන θ ගේ අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම වෙනසක් වෙන්නේ නැහැ. OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP වේ. අපි දැන් P වල ඉඳලා y අක්ෂයට අඳිමු ලම්බ. මෙයා θ නම් මෙතන θ. ඊළඟ සම්මුඛ පාදයේ අපි පළවෙනි රූපේ L හැබැයි පහළට නිසා ඍණ L යට R භ්‍රමණ රේඛාවේ දිග ධන ඍණ කියලා මාරු වෙන්නේ එයා දිගටම ධන උත්තරේම දාන්න. හැබැයි L යට R කිව්වේ sin θට එම නිසා මම ලියනවා ඍණ sin θ. sin 180 ධන θ සමානයි ඍණ sin θ වේ. අවසුත්‍ය ඊළඟට අපි බලමු cos 180 ඍණ θ. cos 180 ඍණ θ. cos 180 ධන θ. OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP.
දැන් මම P වල ඉඳලා x අක්ෂයට ලම්බකයක් අඳිනවා. x අක්ෂයට. θට සමග පාද θට එක්ක ගෑවිලාම යන පාදය අපේ පළවෙනිම තිබුණා d කියලා. එහෙනම් මේ පැත්තට ඍණ d. x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. ඍණ d. ඍණ d යට හැබැයි d යට r කියන්නේ cos θ. ඍණ cos θ. cos 180 ධන θ සමානයි ඍණ cos θ වේ. තවත් එක්කලයක් ඊවලින්දලා x අක්ෂයට ලම්බ කියන්නේ මේ දුර තමයි ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ ඍණ d යට r. එහෙමනම් අපි ඒ දෙන්න ඇසුරින් tan 180 ධන θට උත්තරයක් ලබා ගන්නවා. tan 180 ධන θ සමානයි sin 180 ධන θ බෙදීම cos 180 ධන θ. sin 180 ධන θට අපිට ඍණ sin θ. cos 180 ධන θට ඍණ cos θ. ඍණයි කැපිලා tan θ කියලා උත්තරේ ලැබෙනවා. tan 180 ධන θ. අපි බලමු ඊළඟට මනින කෝණය මොකක්ද කියලා. ඊළඟට අපි මනින කෝණය තමයි 270 ඍණ θ. තවත් අක්ෂ දෙකක් ඇඳලා මනිමු 270 ඍණ θ කෝණය. අක්ෂ දෙක ඇඳලා x දාන්න y දාන්න මූලලක්ෂය දාන්න 270 ඍණ θ. මේ මැනගෙන ඇවිල්ලා θ කෝණයක් මෙතනින් ඉතුරු කරපුවාම මෙයා 270 ඍණ θ වෙනවා. මේ කැලල θ වෙනවා. මෙයා p භ්‍රමණ රේඛාව මෙතන කොටන. ඔන්න අපි 270 ඍණ θ කෝණයක් මැනලා තියෙනවා. දැන් මම ලියනවා sin 270 ධන ඍණ θට අර්ථ දෙකයි. OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP වේ. දැන් අපි P වල ඉඳලා ලම්බකයක් අඳිමු y අක්ෂයට. මේක තමයි ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. θත් එක්ක ගෑවිලාම යන පාදයේදී පහළට නිසා ඍණ d. එහෙනම් මම ලියනවා ඍණ d යට r. හැබැයි d යට r කියන්නේ cos θ ඍණ cos θ. sin 270 ඍණ θ සමානයි cos θ කියලා හඳුන්වනවා. ඊළඟට මම යනවා cos 270 ඍණ θ ගේ අර්ථ දැක්වීම ලියන්න. cos 270 ඍණ θ OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP. දැන් මම P වල ඉඳලා x අක්ෂයට ලම්බකයක් අඳිනවා. x අක්ෂයට ලම්බකයක් අඳිනවා මෙන්න මේක තමයි එතකොට ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. මෙයා θ නම් මෙයා θ. θට ඉස්සරහින් තියෙන පාදයේ L කියලායි අපි මුල්ම රූපේ දැන්නේ. වම් පැත්තට නිසා ඍණයි. මම දානවා ඍණ L යට r කියලා. ඍණ L බෙදීම r. ඍණ L යට r. හැබැයි L යට r කිව්වේ sin θ cos 270 ඍණ θ සමානයි ඍණ sin θ. ඒ දෙන්න ඇසුරින් මම ලියනවා tan 270 ඍණ θ සමානයි sin 270 ඍණ θ බෙදීම cos 270 ඍණ θ. sin 270 ඍණ θට මට ආවා ඍණ cos θ බෙදීම ඍණ sin θ. උත්තරේ cot θ. tan 270 ඍණ θ සමානයි cot θ. ඊළඟට අපි මනින කෝණය තමයි 270 ධන θ. 270 ධන θ කෝණයක් දැන් මනිමු අක්ෂ දෙක ඇඳගෙන.
ඒ වගේ සූත්‍ර ඔයාලට 24ක් තියෙනවා. අක්ෂ දෙක ඇඳ ගමු. x අක්ෂය, y අක්ෂය, මුල අක්ෂය ඔන්න 270ක් නැමලා තව θ කෝණයක් ඉස්සරහට. මේ ටික 270යි මෙයා θ. ඒක ඔක්කොම 270 ධන θ මැනලා තියෙනවා. මෙයා p බ්‍රහ්ම රේඛාව දිග r. දැන් මම ලියනවා sin 270 ධන θ සමානයි OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP කියලා. අපේ අර්ථ දැක්වීම දැන් අපිට මේ සූත්‍ර ගානට උදව් වෙනවා කියලා. මම P වල ඉඳලා y අක්ෂයට ලම්බකයක් අඳිනවා. මෙයා තමයි ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. θත් එක්ක ගෑවිලාම යන පාදය D පහළට නිසා දෙනවා. ඍණ D යට ආව. D යට R කියේ cos θ ඍණ cos θ. sin 270 ධන θ සමානයි cos θ කියලා ඔයාලට තවත් සූත්‍රයක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි බලමු cos 270 ධන θ ගේ අර්ථ දැක්වීම. cos 270 ධන θ. මම ලියනවා OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP ඔන්න අර්ථ දැක්වීම. දැන් මම P වල ඉඳලා x අක්ෂයට ලම්බකයක් අඳිනවා. මේ දිගමට θගේ ඉස්සරහින් සම්මුඛ පාදය. මොළක රූපයේ ඇතියට L කියලා. දැන් L යට R. L යට R කියන්නේ sin. එහෙනම් cos 270 ධන θ ආවා sin θ. ඒ දෙන්න ඇසුරින් අපි ලියනවා tan 270 ධන θ. sin 270 ධන θ බෙදීම cos 270 ධන θ. අද sin 270 ධන θ ආවේ ඍණ cos θ. බෙදීම sin θ. උත්තරේ ඍණ cos θ කියලා වලට sin 270 ධන θ. අපි බලමු ඊළඟට මරණ කෝණය මොකක්ද? 360 ඍණ θ. 360 ඍණ θ. නැවත අක්ෂ දෙක අඳින්න 360 ඍණ θ කෝණයක් භ්‍රමණ රේඛාවෙන් මනින්න. අපි අක්ෂ දෙක ඇඳගමු. y අක්ෂය, x අක්ෂය, මූල අක්ෂය 360 ඍණ θ. මනකින් ඇවිල්ලා θ කෝණයක් ඉතුරු කරන්න. එතකොට මේක 360 ඍණ θ කියලා එනවා. මෙතන ඉඳලා මේ දක්වා භ්‍රමණ රේඛාව මොනම R කියලා දැම්ම. එයාගේ දිග වෙනස් වෙන්නේ භ්‍රමණ රේඛාව. එහෙනම් මම sin 360 ඍණ θට අර්ථ දැක්වීම ලියනවා OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP. එහෙනම් මම y අක්ෂයට ලම්බකයක් අඳිනවා. මොන y අක්ෂයට ලම්බකයක්? මෙයා θ නම් මෙයා θ. θට සම්මුඛ පාදයේ මුලක රූපයේ බැලුවොත් L කියලා ඇති. ඍණ L. ඍණ L යට. L යට sin θ නම් ඍණ sin θ වේ. එහෙනම් sin 360 ඍණ θ සමානයි ඍණ sin θ. ඊළඟට අපි බලමු cos 360 ඍණ θට අර්ථ දැක්වීම ලියන්න. cos 360 ඍණ θ. cos 360 ඍණ θ. OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP වේ.
දැන් අපි x අක්ෂයට අඳිමු ලම්බකයක් PC. θත් එක ගෑවිලාම යන පාදයේ D දන්න D බෙදී මාර්ග. නමුත් D බෙදී මාර්ගයන් cos θ. එහෙනම් cos 360 ඍණ θ සමානයි ධන cos θ. ඒ දෙන්න ඇසුරින් tan 360 ඍණ θ සමානයි sin 360 ඍණ θ බෙදී cos 360 ඍණ θ. sin 360 ඍණ θ වලට ආව ඍණ sin θ. බෙදීම cos θ. උත්තරේ ඍණ tan θ. ඊළඟට අපි මනිනවා 360 ධන θ. 360 ධන θ කෝණයක් නැන්නා මේ සූත්‍ර ටික ඉවරයි. අපි බලමු නැවතත් අක්ෂ දෙක ඇඳ ගන්න. x දාන්න, y දාන්න, මුල අක්ෂය දාන්න. 360 ධන θ කියන්නේ 360 මෙතන ඉඳලා මැනගෙන ගිහිල්ලා නැවත θ කෝණයක් උඩට යනවා. ඒක මෙතන ඉඳලා 360 මැනලා ආපහු θ කෝණයක් ඉහළට ගියා කියන්නේ 360 ධන θ මැනලා තියෙනවා ආයෙ මෙතන. දැන් අපි ලියමු sin 360 ධන θ ගේ අර්ථ දෙන්න. OP y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදී OP. දැන් අපි y අක්ෂයට ලම්බකයක් අඳිමු. ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ ලම්බකයක් ඇඳලා මෙන්න මේ දුර. මෙයා θ නම් මෙතනත් θ. ඒකාන්තර කෝණය. θට සම්මුඛ පාදයේ අපි L කියනවා. එහෙනම් L යට මට එනවා sin 360 ධන θ සමානයි sin θ. ඊළඟට අපි බලමු cos 360 ධන θ. cos 360 ධන θ. cos 360 ධන θ ගේ අර්ථ දැක්වීම OP x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදීම OP. දැන් අපි P සිට ලම්බකයක් අඳිමු x අක්ෂයට. මෙයා තමයි ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ. මෙයාගේ අකුරාක්‍රම මුලක රූපේ D දැන්. D බෙදී මාර්ග. D බෙදී මාර්ග කියන්නේ cos θ. එහෙනම් cos 360 ධන θ සමානයි cos θ කියලා ඔන්න තවත් සූත්‍රයක් ඔයාලා ගන්න. ඒ දෙන්න ඇසුරින් tan 360 ධන θ අපි ලියමු. tan 360 ධන θ කියන්නේ sin 360 ධන θ බෙදීම cos 360 ධන θ. මෙයාට ආව sin θ, මෙයාට ආව cos θ, පිළිතුර tan θ. දැන් ඔයාලා සූත්‍ර 24 අරගෙන ඉන්නවා. එහෙනම් ඔයාලට ඒ සූත්‍ර 24 හොඳට බලා ගන්න. ඒ ටිකේ යම්කිසි රටාවක් තියෙනවා නම් ඒකත් මොකක්ද කියලා ඔයාලා බලන්න. ඊළඟ පාඩමේදී මම මේ රටාව කියලා දීලා මේක මතක තියාගන්න